මගේ ඉස්සරහම ඉන්නේ සුරේන් රාගවන් නමින් කිව්වොත් එහෙම. සුරේන් ඉස්සල්ලාම අපි දෙන්න අඳුනගන්න වැඩේ කතා කරන්න ඉස්සල්ලා. ඔයත් එක්ක ඇවිල්ලා ඉන්නේ මේ මිත්‍ය අඳුනනද මොකද අපි දෙන්න කතා කරද්දී නැත්නම් එයා ඉන්නකොට මිනිස්සු බලයි කවුද කියලා. මම හිතන්නේ පෙර සූදානමක් නැතුවත් මේ වැඩසටහනට සහභාගී වෙන්නට සර් කරපු ආරාධනයට බොහොම ස්තුතියි. අපි වෙන වැඩකට ආවේ මේ ඒක මං සන්නස් කළ කෙනෙක් කෙනා ගැන ඉතින් අපිට කියන දෙයක් ලෝකයක්ම තියෙනවානේ. මා ළඟ වඩලා ඉන්නේ අසංක බණ්ඩාර විජේකෝන් මට කොළඹ විශ්වවිද්‍යාලයේදී ග්‍රාම්ෂි අධ්‍යයනයේදී හමු වුණ කෙනෙක්. එයා උපාධිය ඉවර කරලා මාත් එක්ක වැඩ කරන්න ඕනේ කියලා ඉන්නවා. මේ මම ආඩුකාර කාලෙත් හිටියා. දැන් മന്ത്രി කාර්යාලෙත් මාත් එක්ක වැඩ කරනවා. ශිෂ්‍යෙක් මිතුරෙක් සහෘදෙක් සෝජෝන කියලා ඉංග්‍රීසියෙන් කියන සග ගමන් කරුවෙක් කියලායි මට කියන්න තියෙන්නේ. so thank you අසංක. right හරි අසංක. මේ නෑ අසංක ටිකක් අර කතා කරත් තේරුණා අපි ගම්පැත්තේ එක්කෙනෙක් කියලා බණ්ඩාර වෙලා. සුරේන් මං කිව්වොත් එහෙම ඔයාව කාට හරි ඔයාගේ නිකන් බයෝග්‍රැෆි එක කියන්න කියලා විනාඩියකින් කියන්නකෝ ඇත්තටම කාලේ කෙටි කරලා මං හිතන්නේ අපේ YouTube එක බලන අයට මං අඳුන්ලා දෙන්න ඕනේ නැහැ සුරේන් ඉපදුනේ කොහෙද කියන එකේ ඉඳන් අද දරන පදවිය දක්වා සුරේන් ටික් ගාලා කියන්නකෝ අද බයෝග්‍රැෆි එකක් මට නිකන්. ලොකු එක්සයිට් එකක් මේ කමක් නැහැ. මම ශ්‍රී ලංකාවේ මා සාමාන්‍යයෙන් කම්කරු පන්තියකට නැත්තම් ටිකක් පහළ මධ්‍යම පන්තියක ඉපදුන කෙනෙක්. මගේ තාත්තා විදේශ අමාත්‍යාංශයේ වැඩ කළේ. ඉස්සෙල්ලාම ඊට පස්සේ වෙනද රස්සාවල් කළා. මං මූලික පාසල් අධ්‍යාපනය ලබන්නේ හැඳල නායක කන්දේ. ඊට පස්සේ මං ගුරුකුල මහාවිද්‍යාලයට යනවා කැලණියේ. පස්සේ මම උසස් පෙළ කරනවා කොළඹ ආනන්ද විද්‍යාලයේ. එතකොට මම අධ්‍යයනය කළේ සිංහල මාධ්‍යයේ. මේක හේතුව මගේ තාත්තා වාමාංශික නැඹුරුවක් තිබුණ කෙනෙක්. කළුතර ප්‍රදේශයේ දේශපාලනයට සම්බන්ධ වෙච්ච කෙනෙක්. යාපනයේ ෂණ්මුගනාഥන් එක්ක එහෙම දේශපාලනය කරපු කෙනෙක්. අන්තිමට විජය කුමාරතුංග මේ යාපනයට ගෙනියන්නට මේ මැදිහත් කරුවෙක් හැටියට තාත්තගේ නම කියමුනේ. මාධව රාගවන්. මම හිතන්නේ ලංකාව අපේ තාත්තගේ මල්ලි ගැන තමයි වැඩියෙන්ම දන්නේ. ඒ ප්‍රොෆෙසර් එම්.ඩී. රාගවන්. පෙරදෙන විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාඥයෙක් හැටියට හිටියා. කරාවේ මිනිස්සු ගැන, නුවර පෙරහැර ගැන, අපේ කුල ක්‍රමය ගැන එහෙම පොත් මම හිතන්නේ 12කට වඩා ලියපු කෙනෙක් එයා. මහාචාර්ය එම්.ඩී. රාගවන්. දැන් මම අධ්‍යාපනය ඉවර කරගෙන නොයෙක් රස්සාවල් කළා. වෘත්තීය වශයෙන් මම කළේ ඉන්ටර්නැෂනල් බිස්නස් ඩෙවලොප්මන්ට් ජාත්‍යන්තර ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් හිටියේ. එතකොට තමයි 95 අගදී මම සිංගප්පූරුවෙන් ලංකාවට ඇවිල්ලා මම උගක් දුක් වෙලා එතනට ගියේ. මම ඒක උගක් විස්තර කරන්න ඕනේ නැහැ. සිංගප්පූරුවේ මම වැඩ කරන ගමන් ජාත්‍යන්තර තෙල් සමාගමකට ඒවකට මුදල් ඇමති වෙලා හිටපු චන්ද්‍රිකා මැඩම්ව හමු වෙන්න වුණා මට. එතුමිය මට අභියෝග කළා සිංහල දෙමළ දන්න මම ඇමරිකන් තෙල් කමාගමක තෙල් විකුණන්නට වඩා ලංකාවට ඇවිල්ලා ලංකාවේ ඒ කාලේ යුද්ධය තිබුණා. මම දැනුත් තියෙනවා යුද්ධය වෙන විදිහකට. සාමීස්දාහු සාකච්ඡාවට අයි මම දායක නොවන්නේ කියලා. මම හිතන්නේ ඒක මාව ටිකක් කණෙන් ඇදලා දැම්ම වැඩක් වගේ බව සිදු වුණේ. ඉන්පස්සේ මගේ ජීවිතේ වෙනස් වුණා. සාම සාකච්ඡාවට ගියා. තමිල් චැනලුවම හම්බුණා. ජෙනීවා ගියා. ඊට පස්සේ අපි දන්නා මොකද වුණේ කියලා. මම අධ්‍යයනය කටයුතු මොකද මට සමාජ ධනයක් නැහැ. රාගවන් කියලා සිංහලෙන් ලියලා දුන්නත් සිංහලෙන් බොහෝ අය දන්නේ නැහැ රාගවන් කියන්නේ. ඒ කියන්නේ මම ඒ තරම් පරිදිගත වාසගමක් සහ කණ්ඩායමකට අයිති කෙනෙක්. මට තියෙන එකම ධනය අධ්‍යාපනය නිසා මම ලබාගත්ත සමාජ ධනයයි. දැන් මම අධ්‍යාපනය කරගන්න තවදුරටත් ගියා මම මගේ මාස්ටර්ස් ඩිග්‍රී කරලා මම එතනින් මම කරපු මේ විශ්වවිද්‍යාලයේ මම කරපු පරිශ්‍රණයට මට ලැබුණු ශිෂ්‍යත්ව නිසා මට ඔක්ස්ෆර්ඩ් ගිහිල්ලා PhD එක ඉවර කරගන්න පුළුවන් වුණා. මම එතන ඉඳලා ආපහු කැනඩා ගිහිල්ලා ඔටවා විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් හැටියට හිටියා. මොකක් හරි පිස්සුවක් තියෙනවා මේ අපිට මම හිතන්නේ වාමවාදී පිස්සුවක් දන්නේ නැහැ ඒක. සුදු ගෝනා අපිට කියවන්න දුන්නු ගුරුවරුන් අපිට දුන්නු කතාවක් දන්නේ නැහැ. බැද්දේගම මේ නවකතාව හැදල පුස්තකාලේ මම කියවනකොට ඊපස්සේ ගුරුකුල මහාවිද්‍යාලයේ ඇටමැස්සා පොත මට ගෙනත් දුන්නු විජේසර් සර්. මම බඩගින්න ඉස්කෝලේ ගිය වෙලාවේ මට කණ්ඩ දුන්නු පාලිත සර්. ඒගොල්ලෝ දාපු වස්තු විෂයන් දන්නේ නැහැ. ලංකාවට මම කරන්න ඕනේ. මොකද රාගවන් වගේ
තවත් අසරණ කීප දෙනෙක්වත් මේ රටේ තාමත් ඉන්නවයි කියන සිතුවිල්ල උඩ මම ලංකාවට ආවා. මගේ දරුවෝ දෙන්නයි භාර්යාව ඉන්නේ කැනඩාවේ. මම හිතන්නේ කැනඩාව වගේ රටක් කියන්නේ රාජ්‍ය විසින් පුරවැසියා රැකගන්නා වූ ක්‍රමයක් තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ ඒගොල්ලන්ට ආරක්ෂාවක් තිබෙනවා. මම ආවා අනාරක්ෂිතව ජීවත් වෙන අඩුවානි දරුවන්ට ඉංග්‍රීසි ටිකක්වත් ඉගෙන ගන්න උගන්වන්න පුළුවන් නම් මම දන්න දැනුම බෙදා ගන්න පුළුවන් නම් මගේ සමාජ මෙහෙවර ඒකයි කියලා. මේ ආපු මොහොතේම සන්නස් කළ සර් මගෙන් ඇහුවා මේ ඔයිට වඩා ලොකු වැඩක් කරන්න පුළුවන් නේද සර් සුරේන් කියලා. මම හිතන්නේ පොඩි ඉටිපන්දමක් වගේ නම් මම කැමති ඒක පත්තු කරන්න අන්ධකාරය වැඩිම තැන. එතකොට තමයි ආලෝකයේ මේ ඉම්පැක්ට් එක නැත්තම් ඒකේ බලපෑම වැඩි වෙන්නේ කියලා මම හිතන්නේ. දැන් සුරේන් රාගවන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මාව උතුරට පත් කළා පළමුවෙනි දෙමළ සම්භවයක් තියෙන උතුරේ ආණ්ඩුකාර හැටියට. මේක තමයි ඛේද වාචකය. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වෙනස් වෙලා 88 සිට ආණ්ඩුකාරවරු පත් විය යුතුයි. නමුත් දෙමළට පළවෙනි වතාව මේ උතුරට පළවෙනි වතාවට දෙමළ කතා කළ හැකි. ඒ මිනිසුන්ගේ කඳුල ඒ මිනිසුන්ගේ භාෂාවෙන් තේරුම් අරගෙන ඒවට පිළිතුරු දෙන්න පුළුවන් කෙනෙක් හැටියට පත්වීම මම හිතනවා මගේ ජීවිතේ ලැබපු භාග්යක්. සමහරක් අය හිතුවා මම ඒවා කළේ යම් උපක්‍රමශීලීව කළා. නෙමෙයි මේ මම හිතන්නේ මේ හමුවෙම පවා කාලේ ඉඩ දෙන්න ඕනේ. මම කාලය ගැන විශ්වාස කරන කෙනෙක්. කාලේ ඉඩ දෙන්න ඕනේ. අපි 6 වතාවක් මං සර්ට එන්නම් කියලා සර් උරුණ වුණා. මං හම්බුනේ නැහැ කියලා. මම හිතන්නේ ඒකත් appointed time කියලා ඉංග්‍රීසියෙන් කියනවා. we meet on appointed time. දැන් මම පාර්ලිමේන්තුවේ පසුපෙළේම ඉන්නේ. මන්ත්‍රීවරයෙක්. නමුත් පාර්ලිමේන්තුව රැස් වෙලා තියෙනවා මාස 16ක්. ඒ මාස 16න් මම 14 වතාවක් කතා කර තිබෙනවා. 14 වතාවක්ම කතා කළේ මම ජාතික ගැටලු ගැන. කොහේරි ඉස්කෝලේක මගේ ප්‍රදේශයේ කැඩලා තියෙන පාරක් ගැන මම කතා කළේ නැහැ. මම කතා කළේ ආර්ථිකය ගැන, වාර්ගික සංහිඳියාව පිළිබඳව, මේ රටේ ගැඹුරු විය යුතු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව, එහි අවශේෂ කොටස් හැටියට අපේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳව, ආයෝජන පිළිබඳව, දේශපාලන සිරකරුවන් කියලා ලේබල් නොගැහැව්වට දේශපාලන හේතුන් නිසා නැත්තම් PTA සිරකරුවන් කියලා කවුරු හරි කැමති නම් ඒ අයව නිදහස් කර ගැනීම පිළිබඳව එවැනි සාකච්ඡා මම විශේෂයෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් අධ්‍යාපනය මේ රටේ සිදුවිය යුතු මහා පරිවර්තනයක් තියෙනවා. ඒ පරිවර්තනය කවදා පටන් ගන්නද කියලාවත් හිතා ගන්න බැරි තරමක් අපි ඉන්නේ. මිලියන 4ක් දරුවෝ හැමදාම උදේ පාන්දර ඉස්කෝලේට පාසල් 10000කට ඇතුල් වෙන්නේ. ගුරුවරු ලක්ෂ 2මාරක් ඉගෙන ගන්න. ඔවුන් හදන සිහින ලෝකය මොකද්ද? ඒ ලෝකේ තවදුරටත් බලංගුද වැලිඩ්ද is that world is valid anymore කියන question එක. ජාතියක් හැටියට මම හිතන්නේ අපි ගැඹුරු ප්‍රශ්න අහන ජාතියක් හැටියට අපිට එහෙම අපි මම හිතන්නේ බොහෝ වෙලාවට ප්‍රශ්නයක් අපිට මුඛ වුණාම තමයි අපි ඒක විසඳන්න උත්සාහ ගන්න. එකට දායක වෙන සේවාවක් ඉන්නේ මගේ පඩිය 54010 මන්ත්‍රීවරයා හැටියට තව ලක්ෂයක් හම්බ වෙනවා මේ කාර්යාලය නඩත්තු කරන්න කාර්යාලය ඉන්න යට සේවයට කරන්න. මම චිට් මන්ත්‍රී කෙනෙක් නැත්නම් පිං මන්ත්‍රී කෙනෙක් නිසා ලීටර් 300ක් හම්බ වෙනවා මේ වාහනේ දුවන්න. මම මේ දවස්වල බලන්නේ මුල්ලතිව් මෙහි කොළඹ සිට මුල්ලතිව් ගිහිල්ලා මාසෙට දෙපාරක්වත් යන්න ඕනේ. ගිහිල්ලා එද්දි ඒ කියන්නේ අතින් කයිට් කරගෙන වැඩක් කරන්නේ මේක. අහන්න පුළුවන් ඒ තරම් පිස්සුද කියලා. මම හිතන එක්තරා රෝගයක් තමයි මේක. සමාජයට මිනිස්යාට ගහකොළට ඇලදොලට ආදරය කිරීමත් රෝගයක්. හැබැයි ජෝන් මිල්ටන් කිව්වා වගේ මම පමණක් නෙමෙයි මේ රෝගියා. ඒ නිසා මම සතුටුයි. රයිට්. ඒ තමයි සුරේන් රාගවන්. සුරේන් ඔයා එහෙම දිගටම කියන් යද්දී උඹේ සංයමය ගැන මට බය හිතෙනවා මචං. ඔයාට මං කියන එක තේරෙනවද? මං ඒ සාමයට හරි බයයි. මට හරියටම පේනවා නිකන් තමිල් චෙල්ලම් වගේ කියලා. මොකක්ද කියනවා වගේ හිනාව ඒ වගේ කියලා. නෑ ඒ සංයමය මචං. තමිල් චෙල්ලම්ට අපි කියේ සිනහසෙන ඝාතකයා. ඒ සිනහසෙන ඝාතකයා. ඔයා ඒක පැත්තක්. ඊට පස්සේ වන් නිකන් සිරිල් ගාමිණී පියතුමා වගේ වයිට් ඇඳලා රැවුලා දාන හිටියා මචං. මෙහෙම හරිම සංයමයෙන් මෙහෙම කිව්වහම මචං මට බයයි. මේ මං කියන්නේ ඇත්තට. බයක් දැනෙනවා. ඊට පස්සේ මට එනවා ඔයා කියනවා මේ දුප්පත්කම ඔයාගේ පඩිය ඒ කතාව ඇතුලේ තියෙනවා හොරෙක් නෙවෙයි ඔයා. ඔයා මුලතිව් යනවා. මේ තියෙන පඩියෙන් ජීවත් වෙන්නේ. සැප පහසුකම් දාලා ඒ වගේ මචං කොටසක් කියවෙනවා. ඒ කියන්නේ මෙහෙම ටික ගාලා ක්ලියර් කරනවා මචං. මම එකම දෙමළ ආණ්ඩුකාරයා. මට හම්බ වෙන්නේ මෙච්චරයි ලක්ෂයයි හම්බ වෙන්නේ ලීටර් 300යි.
බලනකොට සුදු ලස්සන චරිතයක් පේනවා. පොඩි ආගමික සංයමයක් තියෙන. ඒකද මට එහෙම ඕක නැහැ. මට එහෙම ඕක නැහැ. ඒ නිසා මම කැමති මෙතනින් එහාට ඒ සංයමයේ බිඳගෙන ප්‍රශ්න අහන්න යනවා. මොකද ඔයා ග්‍රාම්ස්කි පකීර්නේ ලංකාවේ වට බුද්ධාල උත්තර දෙන්න පුළුවන්. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. පළවෙනි ප්‍රශ්නේ මචං. කදිරගාමට වෙඩි තිබ්බේ කවුද වහිතන්නේ? ලක්ෂ්මන් කදිරගාමට වෙඩි තිබ්බේ කවුද? මම මේ සර්ට කියන්න හිටියේ මේ උගක් අය මා ගැන කතා කරද්දී විශේෂයෙන් දකුණේ අය කියන කතාවක් තමයි මම සිංහල කතා කරලා ඒකීය රටක් පිළිබඳව කියන්නේ රට බෙදීමෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියන ස්ථාවරයේ මම ඉන්න නිසා මම ඊළඟ කදිරගාම කියලා. මම ඒ අයගෙන් නිතරම අහන දෙයක් තමයි එහෙනම් වෙඩික්කරු කවුද කියලා. මේ රටේ දේශපාලනයේ විශ්වවිද්‍යාලයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ගිය 3 දෙනෙක් හිටියා. දේශපාලනයේ කීර්තිමත් අය. බණ්ඩාරනායක ලලිත රත්නමුදලි කදිරගාම. ඒ සුරේන් ඔක්ස්ෆර්ඩ් නේ? ඔව්. ඒ 3 දෙනාට වෙඩි තියලා මරලා තියෙන්නේ. හරි. එතකොට ඊළඟට මම නිතරම ඔය කතාව කියන හැට කියන්නේ අහන්නේ මම වෙඩික්කරු කවුද කියලා දන්නවද කියලා. කදිරගාම මැරුවේ දැන් ඉන්නවා ඇත්තම ඝාතකයා. ඇත්ත ඝාතකයා ජර්මනියේ මේ සිරගෙදර ඉන්නේ. ඔහු කදිරගාම ඝාතනයෙන් දවස් 3කට පස්සේ ලංකාවෙන් පිට වෙලා ජර්මනියට ගියා. ඒ ජර්මනියට ගිහිල්ලා ඔහු වෙන වැඩ කරගෙන ඉන්න ගමන් මේ අවුරුදු 2කට කලින් වෙන ඝාතනයකට සම්බන්ධ වෙනකොට තමයි ඔහු මේ අත්අඩංගුවටපත් වෙන්නේ. ඒතරදී ඔහු මේ පාපෝච්චාරණයක් කරනවා. දැන් ජර්මනියේ මම දන්නේ මොන සිරගෙදරද කියලා. මොකද මෙතන ඛේදවාචකය නම් ඒ කදිරගාම ඝාතනය සිදු වුණු දවසේ ඒ වත්තට ඇවිල්ලා කුලී වැඩ කරපු ඒ කම්කරුවා එයා තමයි ඒ ගහ අත්ත කැපුවේ. එයාව අපි අවුරුදු 17ක් හිරේ තියාගෙන හිටියා. ඒ මිනිස්සයා හිරේදීම මිය ගියා. අපි ඝාතන දෙකක් කළා. එකක් කදිරගාම වගේ බුද්ධිමතෙක්ව ඝාතනය කළා දේශපාලන හේතුන් නිසා. අපි මනුෂ්‍යත්වයේ ඝාතනය කළා, යුක්තිය ඝාතනය කළා. අර අහිංසක වැඩ කරන්නට ආපු එදා වේලේ කුලියට ආපු ඒ මේ කම්කරුවාව සිරේ දාලා එතනින් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මම හිතන්නේ සිංහල දෙමළ මුස්ලිම් කියලා ભેදයක් නැතුව මෙරටේ යුක්තිය අහිමි වෙන බහුතර පිරිසක් ඉන්න බව අපිට තේරෙනවා. ඉතින් සමාජ කතිකාවක් අවශ්‍ය වෙන්නේ ඊළඟ නායකයා කවුද, ඊළඟ පක්ෂය මොකද්ද, ඊළඟ ආණ්ඩුවේ සංයුතය මොකද්ද කියන එක නෙවෙයි. ඒ පත් වෙන අයගෙන් සිදු වෙන්නේ මොකද්ද? ඉතිහාසයේ පුරා අපි දැකලා තියෙනවානේ. ඒ පත් වෙන අයගේ දර්ශනය මොකද්ද? ඒ පත් වෙන එහෙම බලය ඉල්ලා සිටින අයගේ හැකියාව කොමක්ද? ඒ අයට දෙන්න පුළුවන් විසඳුම් මොනවාද? මෙන්න මේවා ගැනයි සාකච්ඡා කළ යුත්තේ. අවස්ථාවන්තකට කමගේක අපි තාමත් අර මෙරිගෝ රවුන්ඩ් එකේ යනවා කියලා මට හිතෙන්නේ. සුරෙන් මේ ඔයාගේ භාෂාව මාව තිගස්සන සුළු සිංහල භාෂාව. ඔයාගේ සංයමය මම ආයි කියනවා තිගස්සන සුළුයි. සුරේන් ඔයා මට මුලින්ම මම මේ හොයන් යනවා ඔයා මට මුලින්ම ඔබට උපුල් සර් කියා අමතන්න අවසර දෙන්න කියලා ඔයා මට මැසේජ් එක එවලා තියෙන්නේ 2016 මැයි 30. ඇත්තද? ඔව්. හැබැයි මේ 2016 මැයි 30 ඉඳන් මගේ ෆෝන් එකේ වත් එක්කර මැසේජ් ටික තියෙනවා. ඒක ඔයා මට අපොයින්ට්මන්ට්ස් 6ක් දාලා තියෙනවා සොයි. හරි. අපොයින්ට්මන්ට්ස් 6ක්. ඊට පස්සේ ඒ අපොයින්ට්මන්ට්ස් 6ම ඔයා දාපුවා මේ 6ට එන්නම් 5ට එන්නම් කීලවට දාපුවා. ඊයේ මට කතා කරා ඔයාත් කතා කරේ මම. යාළුවෙක් කතා. ඔයා නිකන් කියන්නකෝ යාළුවා මොකද්ද කිව්වේ කියලා. මම යාළුවට බැන්න සොරේ. එයා කිව්වා සර් අවුලෙන් ඉන්නේ මේ සර්ම කතා කරන්න මේ. ඒ කියන්නේ මං අවුලෙන් ඉන්නේ කියලා. ඔව් සර් මට තරහින් ඌ අවුල් කරේ. ඌ මට කිව්වා. දැන් මම නිකන් අවුල් කරේ කේන්තියෙන් ඉන්නේ. මම කේන්තියෙන්. ඒ කියන්නේ මේ අපොයින්ට්මන්ට්ස් 6ක් දැම්මේ සුරේන් මිසක් මම නෙමෙයිනේ. එතකොට මගේ අදහස තමයි දැන් අර ඔයා අත්ත කපන මිනිහා ගැන කතා කර ඉස්සල්ලා ඒ වගේ මම මේ රටේ අතුරු සහින කම්කරුවෙක් වෙන්න පුළුවන් වුණත් මට අපොයින්ට්මන්ට් එකක් දැම්මම මම මචං ඒ එන මිනිස්සයා ගැන පොඩි ටයිම් එකක් තියාගෙන ඉන්නවා. ඔව්. මම කියන ඕනෙකුට එහෙමට මම එහෙම 6 වතාවක් ඒ ටයිම් එක මම වෙන් කරලා මං හිටියා මචං. හිටියාම දැන් ඊයේ ඔයා කතා කර මම මේ සුරේන් මන්ත්‍රීතුමාගේ ලේකම් කෙනෙක් කතා කරන්නේ මං කා යනෝ යන්න මට වැඩක් නැහැ සුරේන් කවුරුණත් අර ඌට ඕනනම් එන්න කියපන් මට මන් නෙවෙයි අපොයින්ට්මන්ට්ස් දැම්මේ ඕනේ මොන මගුලක්ද මේ කියනවා මට බැන්න. ඔව්. බැලලා විනාඩි 2කින් ඔයා ආයි මට කෝල් කරා. ඔව්. ඔය විලකෝ අද සුරේන් එනවා කියලා. ඔව්. දැන් මට වාගෙන් අහන ක්‍රිටිකල් ප්‍රශ්නේ. මට ඔයා සීරියස් නෑ කියලා දැනෙනවනේ. ඇයි? දැන් සුරේන් මොකක් හරි හේතුවක් එක්ක ඔයා අපොයින්ට්මන්ට් එකක් දානවා මට. එතකොට මම කියන්නේ
මන්ත්‍රී කෙනෙක් මට ඇපොයින්ට් එක දැම්ම උඹ ඒකට ආණ්ඩුකාරය ඇපොයින්ට්මන්ට් දැම්ම කියන එක නෙමෙයි මචං මම මේ කියන්නේ. නිකන් පුරු ඇපොයින්ට්මන්ට් එකක් දාලා අර චන්ද්‍රිකාගේ තිබ්බනේ මචං නරක කතාවක් මතකද වාට උදේ 6ට එන්නකෝ අම හැන්දෑවේ 3ට හම්බ වෙන්නේ ඕන් තරම් කාලේ පිළිබඳ. එතකොට විනාඩි 15ක් 20ක් එහෙම වෙන එක නෙවෙයි. අර ඇපොයින්ට්මන්ට් 6ත් එක්ක මචං මට වාව ට්‍රස්ට් නැතුව ගියා. මට විශ්වාස කරන්න බැරි මිනිස්සු. මෙයා බොරුකාරයෙක් වාගේ අදහසක් මට තියෙනවා. ඔයාලට බලන්න ඕපන් එකේ මේකට උත්තරයක් දෙන්න මචං ඔය විදිහට මේ කියන්නේ මං මට ට්‍රස්ට් එක නැතුව ගියා. හරි ඒක මං හිතන්නේ සාධාරණ මේ මොකක්ද අපි කියන්නේ නිරීක්ෂණයක්. මම කියන්නේ මේ සාධාරණ නිරීක්ෂණය නිගමනයකට කරගන්න එපා කියලා මං සවගේ ඉල්ලීමක් කරන්නේ. ඔයාගේ පැත්තෙන් කියන්නකෝ මේ මිනිහෙකුට මොකෙකුට හරි මචං. ඔව්. ඇපොයින්ට්මන්ට් 6ක් මම විනාඩි 10ක් හරි ටයිම් එක වෙන් කරන් ඉන්නකොට ඊට පස්සේ මචං 7 වෙනි වතාවේ වෙන එකෙක් දාලා ලේකම් කෙනෙක් දාලා කතා කරනවා. ඊට පස්සේ ඔව් ඒක මම හිතන්නේ දැන් අවුරුදු මේ අපොයින්ට්මන්ට් 6ම දැන් අද දාපු එක 7ක් අද එක 7යි. 7ක් දාලා තියෙන්නේ අවුරුදු 7ක් තිස්සේ. 30. අවුරුදු 7ක් තිස්සේ. ඉතින් අවුරුදු 7ක් තිස්සේම ට්‍රස්ට් එක නැහැ. හරි. විශ්වාස කරන්න බැරි වුණොත් ඒ ඉතින් මම හිතන්නේ අවුරුදු 7ක් කියලා කියන කාලය මම මගේ මම හිතන්නේ මං සර් මට කිව්වට පස්සේ මම තේරුණේ මේක සර්ත් එක්ක තියෙන මේ කතා කළ යුතු මාතෘකා අරගෙන වාඩි වෙන්න ඕනේ කියන සංකල්පය නිතරම තියෙනවා. දැන් අදාවත් ඒකයි. හුදෙක් මේ ප්‍රශ්නකට විසඳුමක් නෙමෙයි. ඊට පරිබාහිරව තියෙන පසුබිම් වෙලා තිබෙන සන්දර්භය මොකද්ද? දැන් අද ලෝකයේ මාධ්‍යයේ ඉන්න නිසා මම හිතන්නේ මට වඩා මේ ගැන දන්නවා. මාධ්‍යයේ අද හැසිරෙන්නේ විභවයක් නැතිව. පෝස්ට් ට්‍රුත් පශ්චාත් සත්‍ය සමාජයක මාධ්‍ය හැසිරෙන්නේ. සත්‍යයක් නැහැ. සත්‍ය තියෙනවා කියලා හිතාගෙන මාධ්‍ය හැසිරෙනවා. ඉතින් එවැනි සන්දර්භයක සර් වගේ කෙනෙක්ව හම්බෙලා සර්ගේ පොත් පමණක් නෙමෙයි චිත්‍රපටි ඉගැන්වීම් ජීවිතය දැන් කරන දේ ඉස්සරහට දකින දේ සර්ගේ දේශපාලනය පවා ගැන කතා කරන්නට ගන්න මොහොත මං හිතනවා කාලයත් එක්ක දික් වෙනවයි කියලා. දැන් පළවෙනි අපොයින්ට්මන්ට් එක දාලා දන්නකොට නෑ සන්නව හම්බෙන්න බෑ මේ මිනිත්තු 5කින්. දැන් අද උනේත් ඒකනේ. දෙවෙනි අපොයින්ට්මන්ට් එක දාද්දි නෑ මයි ගුඩ්නස්. ඒතර මට පොඩ්ඩක් අත්දැකීම් තියෙනවා. ඒතකොට සන්නස්ගල සර් ඡන්දෙ ඉල්ලනවා. ඡන්දේ කැම්පේන් එක කරනවා. මගේ ෆෝන් එකේ කලින් ෆෝන් එකේ එක පෝස්ට් එකක් තියෙනවා. සර් තමයි මම හිතන්නේ මම ওই බොරැල්ල පැත්තේ මේ ගෝතම පාරේ අපේ අක්කා හිටියේ ඒ කාලේ. එතන බිත්තියේ ගහලා තිබුණා මේ ටෙලිෆෝන් නම්බර එක දාලා. කොළ පාටින් ඉල්ලපු නිසා කොළ පාටින්ම දාලා තිබුණා ටෙලිෆෝන් නම්බර එක. මොකද මට වචනේ මතක නැහැ. මම ෆොටෝ එකක් අරගෙන තියෙනවා ඒක මේ ඩිජිටලයිසේෂන් ඔෆ් කැම්පේන් කියන එක සම්බන්ධයෙන්. ඒකයි උනේ. ඉතින් මම හිතන්නේ ප්‍රසිද්ධියේ සමාවක් ඉල්ල ගන්නවා. සර්ව අගෞරව කරන්න නෙමෙයි මේක එහෙම කළේ. මම හිතන්නේ අපිට දැන් මගේ සහෘදයෝ සර් මම මේ කතාවට කලින් කතාවක් සර් කළානේ. මට තියෙන ලොකු දුර්වලකමක් තමයි මගේ ඉන්න බුද්ධිමය සමාජමය ශාරීරික යාළුවෝ බහුතරෙම සිංහල. අනික සිංහල මේ සමාජ කතිකාවක් තියෙන අය. දැන් මට සුනිල්ලා මේ නිමල්ලා එහෙම නෙමෙයි. මට ඉන්නේ සන්නස්ගල තමයි මගේ මිතුරෙක් ආචාර්ය මහාචාර්ය ජගත් වීරසිංහ කියලා ඉන්නවා නිමල් නිර්මල් දේවසිරි. ඉතින් මම හිතනවා මම ඒක මට අහිමි වීමක් කියලා දෙමළ සමාජය පිළිබඳව හා මේ සිංහල සමාජයේ දැන් අසංකලා ඇවිල්ලා මම කැම්පස් එකේදී හම් වෙන තුරු සිංහල මම පිටට හිටපු නිසා අවුරුදු 20ක් එකක් සිංහල සමාජයේ හැසිරීම් රටාව, චින්තන රටාව, භාෂා රටාව, ඒගොල්ලන්ගේ බොඩි ලැන්ග්වේජ් එක මොකද්ද? ඊළඟට දැන් මේ වතාවේ මේ 30 වෙනිදා අපි ගියා කතරගම. කතරගමේ මේ දේවාලයකට මේ මම අයිතිවර නිදහස් පක්ෂයේ වැඩකට ගියා. මම මේ පතාව හිතාගත්තා මම පැය භාගෙන් භාගේ නවත්තලා මිනිස්සුන්ගෙන් අහනවා මොකද වෙන්නේ කියලා. රයිට්. දැන් මං කියන්නේ. මචං මං හරි මට කවදාවත් මුණ ගැහිලා නැති කෙනෙක් ගැන මම මේ කියන්නේ. ඔව්. වට පාර්ලිමේන්තුවේදී හම්බුනොත් කියන්න මං එයාව මතක් කරා සහ මං හරි ආසාවෙන් ඉන්නවා කියලා මුණ ගැහිලා. චාන්‍යක්ක චාණක්‍යන් රාමමාණිකම් මාණික්කය වනේ. මචං සිංහල කතා කරනවා මචං ෂාප්. සහ පාර්ලිමේන්තුවේ ඇතුළේ මම දැකලා තියෙනවා එයා හරිම හැඩට මචං පොයින්ට්ස් කඩනවා ලොයි කෙනෙක් වගේ. මං හරි ආස මිනිස්සෙක්. හැබැයි එයාට තියෙන වැලියු එක දකුණු සමාජයේ මේ සිංහල මිනිස්සු අඳුරනවා කියන සුරේන්ට නැහැ. මම කියන්නේ ඇත්තට. හරි. ඔයාට ඒ වැලියු එක නැහැ සුරේන්. ඔයාට KB එකේ ගහනවා, ඔයාගේ වැඩවලට ගහනවා මෙහෙම කියනවා. චාණක්‍යට ඒක තියෙනවා. මොකක්ද? චාණක්‍යන්නේ. චාණක්‍යන්ට ඒක තියෙන්නේ එයා අර කලාපේ ඉඳලා වන්නියෙන් එහා උතුරේ කලාපේ ඉඳලා සිංහල කතා කරන නිසාද? එහෙම නැත්නම් ඔයා මේ දකුණේ කලාපේ ඉඳන් ඔයා සිංහල කතා කරන හින්දාද? කොහොම හරි ඔයාව දැවෙන්නේ කොහොමද දන්නවද සුරේන්? ඒ තමයි
මේ සිංහල බෞද්ධ මහා සමාජෙත් එක්ක මේ ඩීල් එක දාගත්තේ නැත්නම් සමහර දෙමළුන්ට පැවැත්මක් නැහැ නේ. සමහර මුස්ලිම් අයට පැවැත්මක් නැහැ නේ. සමහර කතෝලිකයන්ට පැවැත්මක් නැහැ නේ. ඒ නිසා ඩීල් දාගන්නවා. කතෝලික බව නොකිය අපි දන්නවා ලංකාවේ ඉන්න විශාල කතෝලික ගායිකාකා කොටසක් කතෝලික කියලා කියන්නේ නැතුව මචං බෞද්ධ මේ භක්ති ගීත ගායනා කරන විශාල පිරිසක් ඉන්නවා. හරි. මේ සිංහල ඉතිහාසය කතා කරනවා. ඒගොල්ලෝ හරි මේ මහා මේ සමාජයෙන් තමයි යැපෙන්නේ. සුරේන් මේ මහා සමාජයෙන් යැපෙනවා මම කියන්නේ රාජපක්ෂලාගෙන් යැපෙනවද? මේ මෛත්‍රීලගෙන් යැපෙනවද? මේ සිංහල සමාජයෙන් යැපෙනවද? ඒ සිංහල සමාජයට ඔයා යටත්ද? සිංහල සමාජයට ඔයා ඔළුව නමනවද? ඒකද ඔයාට මේ වැලියු එක ඉන්නේ නැත්තේ? එහෙම නැත්නම් අපි චානියක්කම කෙනෙක් ගැන අපි ඇත්තටම ඇත්ත දන්නේ නැති හින්දාද මං මේ වශී වෙලා ඉන්නේ. මම මේ කියන්නේ දෙමළ මන්ත්‍රීවරු දෙන්නෙක් සම්බන්ධව දකුණේ සිංහල ගුරුවරයෙකුට දෙන ප්‍රශ්නයක්. මට හොඳ උත්තරයක් දෙන්න. හරි හරි මම හිතන්නේ ඒක සාධාරණ ප්‍රශ්නයක්. එහෙම හිතන එක වැරදිත් නැහැ. සර් ඒක ආපු එකත් හොඳයි මම හිතන්නේ. සර් කියවලා ඇති අහලා ඇති අපි කියනවා පරිදිගත මිනිසුන් පිළිබඳව කතිකාව කියලා. මේකට කියන්නේ සබෝල්ටන් වොයිස් කියන එක. දැන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හරිම ලේසි මම හිතන්නේ අනගාരിക ධර්මපාල උන්නැහැකින් පල්ලෙහාටම ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලනය පක්ෂ දේශපාලනය මේ සමාජ දේශපාලනය හැදෙන්නේ අපි යටත්මිත රාජ්‍යයක් වුණාම නිසා වෙන්න ඇති ඔය අවුරුදු 400ක් තිස්සේම පවතින රජයට විරුද්ධ වීම ආණ්ඩු විරෝධී වීම නැත්නම් රාජ්‍ය විරෝධී වීම එක්තරා විදිහක ඥානමය හැකියාවක් අපේ. එතකොට කවුරු හරි දැන් අද වෙලා තින්නේ මම හිතන්නේ අද නම් ගාක් හේතුන් තියෙනවා රාජ්‍ය විරෝධී වෙන්න සහ ආණ්ඩු විරෝධී වෙන්න මිනිසුන්ට. මොකද ඔය එක රජයක්වත් එක ජන කොටසක්වත් බැරි වුණා සියල්ලන්ටම සතුටු කරගෙන පවතින්න පුළුවන් ආණ්ඩුවක් පවත්වන්න. ඒතර දැන් ඔබතුමා ගත්ත උදාහරණ දෙක මම සිංහල සමාජයත් එක්ක සම්බන්ධ වීම සිංහලෙන් කතා කිරීම ඔය කීප മന്ത്രിවරයා සිංහලෙන් කතා කර සිංහල සමාජය විවේචනය කිරීම සිංහල රාජ්‍ය විවේචනය කිරීම අතර තියෙන වෙනස. ඒකට එයා සර්ගේ වචන වලින්ම එයා මැජික් වෙනවා අපිට. මම තාසයු. ඔව්. ඔව් මම ලියාගත්ත එකයි. ඇයි මැජික් වෙන්නේ? ඔව් මම මේ වඩා හොඳින් දන්න ඇසුරු කරලා තියෙන මගේ යාළුවෙක් ඉන්නවා සුරේන් රාගවන් කියලා. මං ඌට වැඩිය ලව්. ඔව්. පැහැදිලි. සිංහල සමාජය කිටික් කරන මේ චානයක්. ඔව්. මම ලව් එයාට. හැබැයි සර් මෙහෙමයි. ඕක දැන් සර් කියන කතාව ඔක්කොම ඇත්ත. එක්තරා පරිධියක් තුල. මේ නාගරික හා අර්ධ නාගරික පරිධිය තුල ඕක ඇත්ත. පැහැදිලිවම ඇත්ත ඕක. නමුත් ශ්‍රී ලංකාව හැදෙන්නේ නාගරික හා අර්ධ නාගරික සමාන ජනමානසෙන් නෙවෙයි තාම වෙනකොට. එහෙම නැත්නම් මේ අපිට කියන්න බෑනේ මේ ආණ්ඩු බිහි වෙලා තියෙන ආකාරයෙන් බලපුවම ඡන්දදායකයන්ගේ මේ හැකියාව දිහා බලපුවම යාපනයේ පවා දැන් ඔබතුමා කියපු නිසා මම කියන්නම් මම එයාට අපහාස කරන්න කැමති නැහැ. දැන් එයා ළඟදී ටොරන්ටෝ ගියා. එයාගේ නායකයෙක් එක්ක. ටොරන්ටෝ වල මොකද වුනේ දෙමළ මිනිස්සු හතර එයාට. මම දැක්ක ටොරන්ටෝ වල එයාට හූ කියලා එයාව එලවනවා ශාලාව ඇතුලේ විශාල. අපිට ඒ ප්‍රශ්නත් අහන්න ඕන. එහෙනම් ඇයි මේ රට අතහැරලා ගිය ඩයස්පෝරාවේ ඉන්න ප්‍රබලයන් සර් දන්නවා ඉන්දියාව LTT තහනම් කළා රජීව් ගාන්ධි ඝාතනයෙන් පස්සේ අවුරුදු 20ක් දක්වා LTT වර්ධනය වුණා. ක්ෂය වුණේ නැහැ. නමුත් කැනඩාව 2006 දී LTT තහනම් කරනවා 2009 යුද්ධය ඉවර වෙනවා. ඉවර වෙනවා. හරි. මොකද කැනඩාව තමයි මධ්‍යස්ථානයේ හැටියට තිබුණේ මූල්‍ය කටයුතු කරන්න. නෑ එතන ඉන්න අයම් පවා හෝ කියන්නේ ඇයි එහෙනම්? දැන් කොළඹට සර්ට මැජික් වෙන චාණක්‍යයන්ට ඩයස්පෝරාවේ මක්කම වෙන කැනඩාවේ ඔන්ටාරියෝ වල හෝ කියන්නේ ඇයි? හෝ කියන්නේ ඇයි? ගේම් මිල්ලනක නෙමෙයි සර් දේශපාලනය කියන්නේ. මම දන්න හැටියට. ගේම් මිල්ලන්න පුළුවන්. ගේම් මිල්ලන දේශපාලනයක් තියෙනවා. ගේම් මිල්ලපු මේ රටේ ඉඳලා තියෙනවා. දැන් මම දන්නේ නැහැ කවුද ලිව්වේ කියලා මේ මම හිතන වික්ටර් ඉවන් දීලා තිබුණේ. විජය කුමාරතුංග ගේම් මිල්ලුවා. ඊට කලින් රෝහණ විජේවීර ගේම් මිල්ලුවා. ඊට පස්සේ ආපු එක්කෙනා ප්‍රභාකරන් ගේම් මිල්ලුවා. ඒ ගේම් මිල්ලපු අයට ගේම් දෙන්නම යටින්ම කම්කරු පන්තිම පාවිච්චි කරලා තමයි ගේම් එක නැති කරන්නේ කියලා. ඒක එයා දක්න වාමාංශික විශ්ලේෂණයක්. මම කියන්න හදන්නේ ඔව් සර් කීප එක ඇත්ත. Facebook එකේ මම ජනප්‍රිය නැහැ. මට කියන්න පුළුවන් මට වෙන්න ඕනෙත් නැහැ කියලා. ඒක වෙන කතාවක් නේ. නමුත් ඇයි එහෙම නොවෙන්නේ කියන එක සර් අහන ප්‍රශ්නය. මම හිතනවා අපි මේ කෝව දෙකක ඉන්නේ. ඒ කෝව දෙකෙන් අපි කොහොමද තෝරගන්නේ කියලා. මම මගේ මේ දවස්වල මම 83 මගේ ගේ පිච්චුවට පස්සේ මම දිගටම කුලියට ඉන්නේ. තාමත් කුලියට ඉන්නේ.
මචං ඔය අහිංසකම කියන්නේ දැන් ඉන්න මම දැන් අහිංසකමක් නෙවෙයි අහිංසකම පිටිපස්සේ ඇත්තක් තියෙනවා. පොහොසත් මිනිස්සෙක් මන් නෑ දන්නවා. නෑ ඒ පොහොසත්කම කියන්නේ වෙන වටිනාකම් නිසානේ. ඔයා හරි පොහොසත්. වෙන වටිනාකම් නිසා. නමුත් මම ගිහිල්ලා මට භාෂාව තුනම කතා කරන්න පුළුවන් මේ රටේ විශ්වවිද්‍යාල ජාත්‍යන්තර විශ්වවිද්‍යාල 4ක උගන්වලා තියෙනවා කියපුවම පාංගඩියක් මට නිකන් දෙන්නේ නෑනේ කවුරුත්. නෑ එතකොට ඒ පොහොසත්කම වෙනයි මේ අපි කතා කරන පොහොසත්කම වෙනයි. ඒත් මම කියන්න උත්සාහ ගත්තේ සර් අපිට මම බෙදුම්වාදියෙක් නෙවෙයි. ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා ජාතියක්. ඔවුන්ට ස්වාධීනව තමන්ගේ දේශපාලනය කරගැනීමේ නිත්‍ය අයිතිය තිබෙන බව තහවුරු කරලා ලියා තිබෙනවා. ඒ කිසි ගැටලුවක් නෑ මට. Tamils of Sri Lanka are a nation and they have the inalienable rights of their self governance. දැන් ඔයා ලියලා තියෙනවා, ඔයා වැඩ කරලා තියෙනවා, ඔයා විශ්වවිද්‍යාල හතරක වැඩ කරලා තියෙනවා, ඔයා ඇකඩමි ෆීල්ඩ් වල තියෙනවා, ඒක ඔක්කොම හරි මචං. දැන් මං ආයෙත් නැවත ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම මට අරක ඉවර කරන්න ඕනේ දෙන්න. මෙතනම කනෙක් කරගන්න. අර පරිදියට ඒ ටික තේරෙනවද? ඔයා ඔය දැන් දිගටම කතා කරන මුලින්ම අර පරිදියක් ගැන කතා කරා. ඔව්. ඒ පරිදියට ඔය ඇකඩමික් ලයිෆ් එකේ කතා කරපු දේවල් රිසර්ච් කරපු දේවල් ඒ පරිදියට ගෙනියලා තියෙනවද? පරිදියට ඒ ටික තේරෙනවද? හොඳ ප්‍රශ්නයක් සර්. දැන් මම කලින් කතා කළේ ওই පරිදිය කියන වචනේ ගේන්නේ ගායත්‍රි ස්පවාක්. හරි ගායත්‍රි ස්පවාක් තමයි can the subaltern speak කියන කතාව. ඒ කියන්නේ පරිදියේ ඉන්න අය කතා කළ හැකිද? මම ඒකට කවුන්ටර් තීසිස් එකක් ලිව්වේ පරිදියේ ඉන්න අය කතා කරනවා. මධ්‍යයට ඒක තේරෙන්නේ නැත්තේ පරිදියේ ලැන්ග්වේජ් එකයි මධ්‍යයේ ලැන්ග්වේජ් එකයි වෙනස්. කවදා හරි පරිදියට පුළුවන් නම් මධ්‍යමයට තේරෙන්න දී ලැන්ග්වේජ් එක හදාගන්න ඒකට තවදුරටත් පරිදිය නෙවෙයි. මොකද මේගොල්ලෝ මධ්‍යම විසින් දැන් හරියට මම සිංහල කතා කරනවා වගේ. මට සිංහල කතා කරන්න පුළුවන් නිසා නිසත් එක්ක මේ වාඩිලා මේ සිංහල මේ කරන්න පුළුවන් නේ. මං හැමදාම දෙමළෙක් නම් දෙමළ හැර වෙන මුකුත් දන්නේ නැත්තම් අපි කියමු තව මන්ත්‍රීවරු කීප දෙනෙක් ඉන්නවා දෙමළ හැර කිසි දෙයක් දන්නේ නැහැ. එහෙමනම් ඒක තමයි ඇත්ත පරිදිය. මම පරිදිය කියන්නේ. ඒ ඇත්ත පරිදිය ඒක. දැන් මම මේ පරිදියේ මම කේන්ද්‍රයගත කරා මම මේ ගමන් කරමින් ඉන්න එක්කෙනෙක් සෝ ගමන් කරලා ඉවරයි වගේ. ඒක මට සමාජ අධ්‍යාපන නිසා සහ මේ දකුණේ ජීවත් වුණ නිසා මම කියන්නේ සර් අපි ශ්‍රී ලංකාව තුල මම සර්ගෙන් ඇහුවේ වාචනේ පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. ප්ලූරිනේෂන් කියන සිංහල ඉංග්‍රීසි වචනයට මම යොදාගෙන තියෙන්නේ වෛජාතිකත්ව. වෛජාතික ඒක දැන් මචං මම එතන තමයි එන්නේ. ඔව් වෛජාතිකත්ව රාජ්‍යයක්. ලින්ග්විස්ටික් තැනකට මචං. ඔව්. ලින්ග්විස්ට් වල අර අපි කරන වාග් විද්‍යාවේ විශ්ලේෂණයන් දක්වා යද්දී දැන් අපි එක තර්කයක් තියෙනවනේ මේ පරිදියට මේක තේරෙන්න ඕනි කියලා. ඔව්. දැන් ඔයා පරිදියෙන් ගැලවිලා ඇවිල්ලා හරිද? කැලණි ධර්මාලෝකෙන් හරි ඒ පරිදිය මචං එහෙම ගැලවිලා ඇවිල්ලා මෙහෙම ඊට පස්සේ රිසර්ච් කරලා මචං අතින්ට ගියාම ඒ කරන දේවල් ආයේ පරිදියට තේරෙන්නේ නැහැ. මම දන්නේ නැහැ එම සර්ගේ නිරීක්ෂණය. දැන් ඔයා කියනවා වෛජාතික. ඔව්. නිකන් කාටරි අහලා බලන්න සිංහලෙකුටත් ඔක නෑ ඒ වචනේ මෙහෙමයි සර් දැන් ඒවා තියෙන්නේ දැන් දේශපාලන විද්‍යාව කියන එක ඉදිරියට ගමන් කරමින් තියෙන විද්‍යාව. පරිදියට පේන කමියුනිකේෂන්. ඒක අපිට වෙනවා සර්. භාෂාවක් නිර්මාණය කරගන්න ඕනි කියන එකයි මගේ අදහස. ඒ හරි. කියන්නේ මම ඒක භාෂාවක් නිර්මාණය. පැහැදිලි. ඒ භාෂාව හදන්න ඕනි පරිදිය තුලින්ම තමයි. හරි. හරි. ඒගොල්ලන්ගෙන් අරගෙනම තමයි. ඒගොල්ලන්ගේ ජනවහරෙන්ම තමයි කියන්නේ. බහු කියන වචනේ පාවිච්චි කරනවා සර්. හරි. බහුභූත මේ බහුජාතික බහුජාතික බහුවර්ණ පාවිච්චි බහුවර්ණ පාවිච්චි කරනවා. නමුත් ඒ දැන් බහුජාතික ශ්‍රී ලංකාව බහුජාතික රාජ්‍යයක් කියලා කියපු හැටියෙම ඒකේ අපි පාවිච්චි කළ දේශපාලන විද්‍යාව තුළ සහ දේශපාලන ක්‍රියාකාරකම් තුළ පාවිච්චි කරලා තියෙන බහුජාතික කියන වචනය වෙන තැනකට ලොප් වෙන්නේ. වෙන තැනකට ස්ථානගත වෙනවා. ඒක හරි සුරේනි. ඒ කියන්නේ ඔය දූෂණය කියන වචනේත් ඕක තියෙනවා මචං. හරි. ඒ කියන්නේ ආර්ථික වශයෙන් මොන හරි කරා දූෂණය. ඔව්. කෙල්ලෙක් රේප් කරාම දූෂණය. දූෂණය. හරිද? ඔව්. ව්‍යාපාරික කියන එකෙත් තියෙනවා. රේප් and corruption කියන දෙකම එක. කරප්ෂන් කියන එක මචං දෙකම දූෂණ වෙලා යන මචං තියෙනවා. ඒක ලැන්ග්වේජ් ප්‍රශ්නයක් තියෙනවා. මම කැමතියි ලැන්ග්වේජ් ප්‍රශ්න ගැන සුරේන් එක වෙනම තරහ. ඔව්. ඉතින් මම හිතන්නේ සර් ඉවර කරන්න පුළුවන් ඒ කැලු. මම හිතන්නේ ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ ප්‍රශ්නේ විසඳන්නට කිසිසේත්ම වෙනම රාජ්‍යයක් බිහි කිරීම ප්‍රශ්න විසඳුමක් නෙමෙයි දීර්ඝ තව ප්‍රශ්න මාලාවක ආරම්භයක් ඇටියට. ඒ නිසා මම මුල සිටම බෙදුම්වාදයට විරුද්ධ වුණා. මුත් මා නිතරම කියා තිබෙනවා LTTE බිහිවීම හා විකාශනය හා LTTE පැවැත්ම සහ විනාශය කියන එකම උපපාතක සිදු නොවුණු කතාවක්. ඒක සිදු වුණේ කොහොමද සන්දර්භයක් තුළ විභවයක් තුළ සිදු වුණේ. ඒ විභවය තේරුම් ගන්නේ නැතුව අපිට බැරි වෙනවා. දැන් මම සර් මොකද ප්‍රශ්නයක් අහන්න දෙනවා මම එක දෙයක් කියන්නම්. දැන් සර් අලුත්ම කල්ට් එක ඇවිල්ලා කඩවල වල තේ විකුණන්නේ නැහැ. විකුණන්නේ ඔය N කියලා වචනෙන් අකුරෙන් පටන් ගන්න ස්විස්ලන්තේ මූල්‍ය කරගත්ත සමාගමක තියෙන මේ බීම් එකක් විකුණන්නේ තේ වෙනුවට. දැන් මොකද්ද මේකෙන් කරන්නේ? පිට රටට යවනවා අපි මෙට්‍රික් ටන් මිලියන ගාණක් පිටරට යවලා සිලෝන් ටී කියලා විකුණන මේ රටේම
සාමාන්‍ය තැනකට ගියාම තේ නැහැ තේ වෙනකොට ඒ තියා මල ගෙදරකට ගියාම තේ නැහැ දැන්. දෙන්නේ අර මැෂින් එක ඕපන් කරලා දෙනවා. අපි කියමු ඔය නෙස්කැෆේ ගැන කියන්න. හරි. හරි. එතකොට මම එයාට කියනවා ඔයගොල්ලෝ වතු කරේ තව ප්‍රභාකරන් කෙනෙක් බිහි කරන්න තමයි ඔය වතුරක් කරගෙන ඉන්නේ. මට එපා ඔය ඩ්‍රින්ක් එක. අර මිනිස්සුන්ට රුපියල් 10 දෙන්න බෑයි කියලා මෙතන පාරේ කෑ ගහනවා. අවුරුදු 200ක් තිස්සේ ලංකාවට කීර්ති නාමයක් ගෙනත් දෙලා වහල්ලු වගේ තාමත් ජීවත් වෙන මේ මිනිස්සුන්ට යා යුතු මුදල වෙනුවෙන් අපි මේ ඩ්‍රින්ක් එක බිහිලා පිටට යවන එක මම කැමති නැහැ. ලංකාවේ දුම්රියේ තේ නැහැ. විකුණන්නේ ඔය කීපු ඩ්‍රින්ක් එක. කතරගම සිට කොට්ටාව දක්වා කිලෝමීටර් 235කට වැඩි. එකම තරයි තියෙන්නේ මැද්දේ මේ වැලිපැන්නේ තියෙන කතාව. වැලිපැන්නේ තියෙන කඩවල් 17ක් තියෙනවා සර්. දෙපැත්තෙම. හරි? ඒකෙන් එක කඩේකයි තේ විකුණන්නේ. ඒකත් බෑග් එක දාලා දෙනවා. ඒ කඩේ 9ට වහනවා. රෑ යන එකකට තේ කෝප්පයක් බොන්න බැරි රටක් මේ රට. නමුත් තේ පිටට යවනවා. මෙන්න මේක තමයි මම කියන්නේ ව්‍යුහාත්මක අර්බුදකාරී දේශයක අපි ජීවත් වෙන්නේ. සොරෙන් අර සුසිල් ප්‍රේමජයන් පොලේ ගිහිල්ලා ඔහොම මගුලක් කියලා ඊළඟ දවසේ අයින් වෙන්න වෙනවා. ඔබ තැප්‍රබෙන් ඇවිල්ලා කියලා මෛත්‍රීපාල උඹට හිට යන්න කියයි වා එකක් වෙන්නේ කඩන්නේ. නෑ මම හිතන්නේ මේකයි විවේචන කළ යුතුයි. විවේචනය විද්‍යාත්මක හා නිර්මාණශීලී විය යුතුයි. ඒ ෂේප් වෙන නෙමෙයි මම කියන්නේ. දැන් මම දකිනවා වාමාංශික පක්ෂවල තිබෙන විවේචනය තියෙනවා රාජ්‍යකරණය පිළිබඳව. මොකද විකල්පය මොකක්ද කියලා විස්තර කරන්නේ නැහැ. මම හිතනවා එතන ලොකු හිස් බවක් තියෙනවා. අපි නම් සර්ව විවේචනය කරනවා හෝ අපි කියමු ජනාධිපතිතුමාව කියන එක. ජනාධිපතිතුමාව ආණ්ඩුව විවේචනය කරනවා කියන එක මම හිතන්නේ රටේ පොදු ජනයාගේ අයිතියක් තිබෙනවා. එහෙම විවේචනාත්මකව මේ සංවාදයක යෙදෙන්න. විවේචනාත්මක සංවාදයක යෙදුන්නේ නැත්නම් තමයි ප්‍රශ්නය. හරි? නමුත් ඒ විවේචනය බිහි කරන්නේ මොකද්ද? ඔයාව පැත්තකින් තැන්නම් මන්තිවරයෙක්ින්ද. ඔයා මට විහිළු සපයනවා නම් හිනාවීමේ අයිතිය මට තියෙන හොඳ. ඔයා විහිළු සපයනවා නම් මට මං වාට හිනා වෙන එක වාට නවත්තන්න බෑ. එහෙනම් ඔයා ඉස්සෙල්ලා විහිළු සපයන එක නවත්තන්න. ඉතින් අන්නේ අපේ රෝල් එක වෙනස් කරගන්න බෑ. රෝල් එක වෙනස් කරගන්න. ඒකට මම හිතන්නේ ඔව්. මං ආයෙත් මැද්දෙන් පයින්නවා මචං මේ YouTube එක බලන අයට ඇත්තටම මොනවා හරි දෙයක් අපි දෙන්නගේ සංවාදය එකතු කරගන්න. ඉන්න බෑ කාලේ. ඔව්. ඔයාට මේ මම එහෙම මේම ඍජු විවේචනය ගේන මිනිහෙක් මිසක් මම වාට මේ යටින් විවේචනය කරලා නැහැ. නෑ මම ඕකේ කිව්වා ඊයේ වාගේ ලේකම් කෙනෙකුට බැන්න කුණු හරපෙන් මචං මගේ හැටි. ඒකන කිව්වේ නෑ ඉතින්. නෑ මම කියන්නේ මම මගේ හැටි. හැබැයි ඔයාට තියෙනවා වෙනම චෝදනා කුප්‍රකට චෝදනා. එකක් තමයි ඔයා කැනඩාවේ ඉඳන් ග්‍රාම්ස්කි ප්‍රොජෙක්ට් එකක් ගෙනෙල්ලා මෙහි ගෙනෙල්ලා ඔයා ගෙනලා මේ කොළඹ කැම්පස් එකේ සංවාදකව හදලා ඔයා ඒක ප්ලාන් කරේම ආණ්ඩුකාරය වෙන්න බලාගෙන. ඊට පස්සේ ටක් ගාලා ආයෙත් මෛත්‍රීපාල ගියාන්ඩුවේ ඔයා ජාතික ලැයිස්තුවෙන් එනවා. ඔව්. ඇත්තටම උඹ එහෙම ප්ලෑන් හදලා වාගේ තියෙනවද නිකන් එහෙම ප්ලෑන් එකක්. ඔව් එහෙම එකක් තියෙනවනේ මා තුල මන් දන්නේ නැතුව අර මාන දන්නා මගේ ආදරේ වගේ මා තුල එහෙම හැකියාවක් තියෙනවනේ කරුණාකරලා මාව හය කරන්න. Because I will be the biggest strategist in South Asia එහෙම වුණොත් එම. උපක්‍රමශීලීව රාජ්‍ය බලය අල්ලන්න පුළුවන් නිර්මාණශීලී බුද්ධි 10කින් එකක් වෙන්නේ නැති මම එහෙම කළා නම්. එහෙම කළේ නැහැ. මට අවශ්‍ය කරලා තියෙන්නේ මම හිතනවා මට අවශ්‍ය කළේ මම ඉගෙන ගත්ත දේ දරුවන්ට උගන්වන්න. මේ රටේ බුද්ධි හීනතාවයක් තිබෙනවා. බුද්ධි කාන්තාරයක් මේ රට. රාගවන් මහ පරිමාණයේ කෙරුවාවක් කළේ නැහැ කැම්පස් එකේ. කළේ ග්‍රම්ෂී යනු චින්තකයා පිළිබඳව හඳුන්වා දීමක් පමණය. ග්‍රම්ෂී කියුවෙත් නැහැ අපි ඩීප්. තව ඉන්නවා මේ වගේ චින්තකයන් අපේ සන්දර්භයට අපේ දේශපාලනයට හොඳින්ම දැන් ඔය සර් කලින් කියපු කතාව මම සිංහලයන්ට පන්දන් අල්ලලාද මේ ජීවත් වෙන්න හදන්නේ කියන එක. කෙටියෙන් අපි එහෙමනේ සාමාන්‍ය ක්‍රමයට හදන්නේ. චාණක්‍යයන් ගේම් එක කියලා ජීවත් වෙනවා. පන්දන් අල්ලලාද එහෙම නැත්නම් මේ ඔබ සිංහලගේ වැරදිනවා කිය සිංහලයට පුක දීලාද සෙට් වෙන්න හදන්නේ දෙවලත් එක්ක වයි කන්නේ මචං. ඔව් එතකොට චාණක්‍ය පරිදි භාෂාව. ඔව් ඔව්. මම කියන්නේ භාෂාවට ගේන්නේ. ඔව් එතකොට පරිදි භාෂාව ඒක. එතකොට වෙන්නේ චාණක්‍යයන් ගේම් එක ඉල්ලනවා මොහ ගිහිල්ලා කුඩේ අල්ලන් ඉන්නවා මොකක් කර කරනවා කියන එක. මම හිතන්නේ ඕක තමයි මම හිතන්නේ ග්‍රම්ෂිගේ පළවෙනිම කියවීම රටක ගම්ෂි දැන් විප්ලව කරන්න යනවා නේ ඉතාලියේ. it play at a fail මුසොලිනි ක්ලාස්මේට් මේ ඔය හිරේ දානවා. ඒතර හිරේ ඉන්නකොට ඒක තමයි මාක්ස්වාදීන් ගම්ෂින්ට කැමති නැත්තේ. මාක්ස්වාදී අර අපි කියමු ක්ලාසිකල් සම්භාව්‍ය මාක්ස්වාදීන් කිව්වා විප්ලවයේ සිදුවන ආකාරය පිළිබඳව පොතක් ලියලා තිබුණා දර්ශනයක් ලියලා තිනවා ට්‍රොස්කි ගැන ලියලා තිනවා. ග්‍රම්ෂිගේ වෙනස වෙන්නේ ග්‍රම්ෂි කියනවා නෑ විප්ලවයට සිදු වෙන්නේ විප්ලවයට ඕන වෙනකොට. විප්ලව සිදු වෙන්නේ විප්ලවයට ඕන වෙලාවට කොහොමද සිදු වෙන්නේ? ආඛ්‍යානගත හෙජමනීය කල්චර් එක අස්සෙන් තමයි විප්ලවය සිදු වෙන්නේ. එයා කියනවා කතෝලික සභාව කවදාවත් හිතන්නේ නැතිකොට ඉතාලියේ
කිසි දිනයක ජනයාට සහනයක් ලැබෙන්නේ නැහැ. මොකද කතෝලික සභාව තමයි චින්තන නිෂ්පාදකයා කියන්නේ. මෙයාට ලංකාවේ පාර්ලිමේන්තුවේ ඔය සංවාද කව ඇතුලේ ෆිලොසොෆි කතා කරලා ඇතුලේ සෑහෙන කාලයක් තව පැවැත්මක් තියෙනවා. මොකද තාම භාෂා පරණ නැහැ. තාම භාෂා පරණ නැහැ. ඒ කියන්නේ සභාවකට ගිහිල්ලා අපි කියන්නේ මෙයාට මේ දැන් මටත් පුළුවන් ඒක. සුරේන් අයියෝ ලංකාවේ සමාන කරන්න එපා. දේශපාලනික අවලෝකනයේ පිළිබඳ විමර්ශනාක්ෂී හෙළීමේදී මචං ඔයාගේ එන්නා වූ මේ ගාමක ශක්තිය කිව්ව ගමන් මචං අර ප්‍රශ්න හරික පොඩ්ඩක් කොල්මක් කරන්න පුළුවන් ශක්තිය සුරේන්ට තාම තියෙනවා. හරිද? ඒක තමයි සුරේන්ගේ තියෙන ඒකට මිනිස්සු අහු වෙනවා. මම යෝජනා කරන එකට අහු වෙන්න එපා කියලා. මම කියන්නේ පරිදි භාෂාවත් එක්ක ගනුදෙනු කරන්න පටන් ගමු. එතකොට නෑ දැන් ඔය සර් කියන කතාව ඇත්ත. ඔයාගේ මචං තියෙනවා අර ඇකඩමික් වචන ටික ගේනවනේ. ඔව්. ගෙනාපු ගමන් අරයා මෙහෙම බුස් ගාලා මචං පොඩි අවුල් අර ජීවිතේ පන්ති පහට ගියාම ඉස්සර ප්‍රශ්න හැව්වහම මචං අහන කාට කියලා වෙනවනේ. ඔව්. ඒ වගේ නෑ මෙහෙම සර් ඒක මරු ඔබ දෙමළෙක් විදිහට දෙමළ වාසගමක් තියෙන එක විදිහට මේ සිංහල ගුරුවරයෙක් එක්ක වාද කරන්න භාෂාව ගොඩනගීම ගැන නෑ ඒක මගේ ගුරුවරන්ට මෙහෙම සර් දැන් මම දැන් සර් කියපු නිසාම මේක දැන් ඩයලොගිකල් නේ යන්නේ මේක. අපි මාධ්‍යයට ගියාම දැන් මගෙන් අහනවා සමහරලාට අධ්‍යාපන ප්‍රශ්නය පිළිබඳව ඔබ මොකක්ද හිතන්නේ? ඉතින් මම ඒකට පිළිතුරු දෙන්නේ නැහැ සර්. මම අහනවා දැන් ඔය අධ්‍යාපනය කියලා මොකක්ද අදහස් කළේ? good. මේ රටේ පාසල් කීයක් තියෙනවද කියලා ඔය නිවේදකයා දන්නවද? උදේ පාන්දර දරුවෝ කී ලක්ෂයක් ලක්ෂ 42ක් මගේ මුත් අහනවා නම් මරු වෙලාවක ඇවිල්ලා. හරි. ලක්ෂ 42ක් දරුවෝ ඒ ලක්ෂ 42 ගෙනියන්න අඩු ගන්න එක දෙමව්පිය කෙනෙක්වත් එතනට යනවා. ඒ කියන්නේ තව ලක්ෂ 42ක් ඒකට සම්බන්ධයි. ලක්ෂ 8.8 මිලියන 8ක් මෙහි කරන මේ වන්දනාව මොකද්ද? සුරේන් එහෙම ප්‍රශ්නයට ගැඹුරව තිබෙදී ව්‍යුහාත්මකව පැතිකඩ හරස් තිරස්තිර ප්‍රශ්නය තියෙද්දී ඔයා ඇවිල්ලා මගෙන් අහන්න බෑ සිරිමාව මහාවිද්‍යාලයේදී බැසිකලි දුර කැඩලා තියෙන්නේ කොහොමද කියලා. මම පිළිතුරු දෙන්නෙම නෑ ඒකට. සුරේන් මං හරි කැමති ඔයා අපි දෙන්න කතා කරමු මෙයත් එක්ක කරලා අපි ආවි වෙන සාකච්ඡාවට ඒකට පොඩි වෙලා විනාඩි 10ක් 15ක් තියාගෙන මට ප්‍රශ්න දෙකයි තියෙන්නේ. හොඳයි සර්. එකක් තමයි සුරේන් මම මේ තරුණයව දන්නේ අර ආවා ගෲප් එකේ කියලා මේ තරුණයා ආපනේ. එයාගේ නම මොකද පුතා? මේ I forget it. කාට හරි නම මතකද? නෑ සිද්ධාර්ථන්. අරුන් සිද්ධාර්ථන්. මට එයා මුණ ගැහිලා නැහැ. මට මේ ෆේස් ටු ෆේස් හම්බ වෙලා නැහැ. බෑ එයා ආව නෙමෙයි සර්. එයා අනිත් අය කියනවා එයා ආවයි ඔව් ඒක තමයි මම දැන් මම කියන්නේ එයා ගැන එහෙම තියෙනවා නිකන්. එහෙම නැත්නම් එයා අර මේ ඩයල් ප්‍රීසාද්ද කවුද කෙනෙක් ඉන්නවා පැත්ත යන ඒ වගේ කෙනෙක් නෑ. මොම කතන්දර ටිකක් තියෙනවා. හරි. එයාත් අතිශය දක්ෂ සිංහල වාද. ඔව්. වට මුණ ගිහලා තියෙනවද? ඔව් මම අඬුකර කාලේ යත් පොඩ්ඩක් වැඩත් කළා මේ ඔයාගේ තරුණ කටයුතු වලට මම උදව් කළා. මොකක්ද එයාගේ තරුණ කටයුතු කියලා අඳුනගත්තේ යාපනයේ ඔව් එයාට තියෙන උතුරේ ආණ්ඩුකාරයා විදිහට වැඩ කරන මාස 10 ඇතුලේ අරුන් සිද්ධාර්ථන් කියන තරුණයාගේ ක්‍රියාකලාපයේ පිළිබඳව ආණ්ඩුකාරවරයා විදිහට සහ ඔය ඇසුරු කරපු කෙනෙක්ද ඔයාගේ නිරීක්ෂණය මට පොඩ්ඩක් කියන්න. අරුන් සිද්ධාර්ථන් අයිති වෙන්නේ මම හිතන හැටියට එයාත් මට කියලා තියෙනවා. එයා අයිති වෙන්නේ කවුද අපේ ඉන්දියාවේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ලියපු අම්බේද්කර්ගේ චින්තනයට. ඒකට හේතුව අරුන් සිද්ධාර්ථන් යාපනයේ කුල ක්‍රමයේ පහළින් ඉන්න කෙනෙක්. එයාත් එක්ක කියනවා. පරිදි කියන ඒගොල්ලෝ රාමදින මේ කල්ලර් කියන ඒ නිසා ප්‍රභාකරන් වගේම මේ කුල ක්‍රමයට විරුද්ධව තමයි එයා කතා කරන්නේ. ප්‍රභාකරන්ගේ පළවෙනි යුද්ධය සිංහල සමාජයට විරුද්ධව නෙමෙයි තිබුණේ. තිබුණේ කෝවිලේ තිබුණු මහා අධිකාරියට විරුද්ධව ගත්ත සටනක් නේ. ඒක පස්සේ කෝවිලේ ආණ්ඩුවට සම්බන්ධ වුණා, ආණ්ඩුව හමුදාවට සම්බන්ධ වුණා. එහෙමනේ ඒක දිග්ගැස්සුනේ. මොකද ප්‍රභාකරන්ගේ ගුරුවරයා වෙනුගෝපාලන් ඇවිල්ලා මාක්ස්වාදියෙක්. ඒතර මේ මාක්ස්වාදීන් ලැබපු ඒ පොඩි පන්නරය නිසා තමයි පස්සේ ඒක තමයි යුද්ධය ගැන ඊතරම් විශ්වාස කළේ. පස්සේ ඇන්තන් බාලසිංහ මෙයාට උපදෙස් දෙද්දි මාක්ස්වාදීන් තරම්ම යුද්ධය ගැන සන්නද්ධ ආයුධ ගැන එයා විශ්වාස කරපු කෙනෙක්. මොකද දේශපාලනේ මම දක්න හැටි නම් ආයුධ අපි යුද්ධ කරන්න අවශ්‍ය නම් යුද්ධ කළ යුතුයි. නමුත් සාකච්ඡා කළ යුතු අවස්ථාවේ සාකච්ඡා කරන්න. ප්‍රභාකරන් ටොපික් එකම අරුන්. ඔව්. ඒතර සිද්ධාර්ථන් මේ මොහොතේදී ගෙනියන්නේ යාපනයේ වෙල්ලාල සමාජය විසින් බිහි කර තිබුණු මහා බූවල්ලාට විරුද්ධව. ඒ නිසා යාට ඔයෙක් විදිහේ චාදන මේ චෝදනා නම් ගංජා බොනවා අරවා මේවා කියලා කියන මම හිතන්නේ සිද්ධාර්ථන්
ඌ ගංජා බොනවා නම් මරු හැබැයි. ඔව් ඒක තමයි මම කියන්නේ. ඒක ඉතින් මේ බොහෝ අය කැමති වෙන වැඩක් වෙන්නේ ඒක. මේ මම කියන්නේ සිද්ධාර්ථන්ගේ මම දැක්ක සිද්ධාර්ථන්ට මේ මොහොතේ යා මේක බැලුවොත් එහෙම මම කියන්නේ එයාගේ ක්‍රියාකාරකම එක තලයකට ගේන්න කියලා. එයා බෞද්ධ භික්ෂුව එක්ක වැඩ කරනවා. හමුදාවත් එක්ක වැඩ කරනවා. මොකද එයාගේ ඉලක්කය තියෙන්නේ කවුරු හරි උදව් කරනවා නම් එයාගේ එජෙන්ඩා එකට එයා එනවා කියලා. මේ ඇවිල්ලා මේ අපේ ජනප්‍රිය මේ රූපවාහිනී වල ඉන්න නිවේදකයෝ න්ට ඉන්ටර්විව් දෙනවා එයා. ඉතින් ඒ ගොම් වැඩ ඒවන. අපි කියමු නිකන් දෙරනේ චතුරට ඉන්ටර්විව් එකක් දුන්නා. මම නම් කියන්නේ මොනවද මේ සිද්ධාර්ථන් කොහෙද ඉන්නේ? මේ ප්‍රශ්න අහන පුද්ගලයා කොහෙද ඉන්නේ? ඉතින් ප්‍රශ්න අහන එකට තේරෙන්නේ නැත්නම් විෂය පිළිබඳව ඒවට ආපහු පිළිතුරු දුරු දී එන්න එක තේරුමක් නැහැ. සිද්ධාර්ථන් I always ask you focus your mind. ඔයා රුසියාවේ හිටපු කෙනෙක්. මාක්ස්වාදයේ කියවපු කෙනෙක්. භාෂා 4ක් දන්නවා ජර්මන් භාෂාව උගන්වන කෙනෙක්. ඉතින් ඇත්තටම වස්තුවක් වෙන්න පුළුවන්. සමාජයේ සහ දකුණ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්. ඉතින් එයාට මම මගේ ඉල්ලීම නම් මට උපදෙස් දෙන්න බෑ කාටවත්. මගේ ඉල්ලීම නම් එයාගේ අවධානය එක්තරාකට යොමු කරගනි. එහෙම වුණොත් තමයි අර මොකද්ද අපේ මේ කන්නඩියෙන් අපි ගිනි තියන්නේ. ආලෝකයේ එන්නේ කේන්ද්‍රගත නාභිගත කරපුවාම ගිනි තියන්න පුළුවන්. සුරේන් ඔයා දිහා දැක්කෝ හරි ප්‍රසන්නයි. ඔයා හරි අයියෝ නැහැ සර් එහෙම නැහැ මම මේ සුදු ඇඳගෙන අර මම මට වේන එකනේ ටීවී එකේ දැන් යකෙක් වගේ ඉදී මම හිතන්නේ. අවසාන ප්‍රශ්නේ. ඔව්. ඒ තමයි මේ අර ඔයාගේ ලෙටර් හෙඩ් එකේ පාර්ලිමේන්තු ලෙටර් හෙඩ් එකේ අර කෙල්ලට ලියපු ලියුම පොඩ්ඩක් හිටපන්කො ප්‍රශ්න අහලා. ඒ මම දන්නවනේ මම ලියුම් ලියලා තියෙනවා 600ක් විතර. නෑ නෑ මම 600ක් විතර ලියුම් තියෙන එකෙක්වත් දන්නේ නැහැ ඕවා. කවුද ළමයෙක් නම? ඔය YouTube ළමයට ලියපු ලියුම තමයි දන්නේ ඔක්කොම අල්ල නියමයි වැඩේ. ඔබට එහෙම වෙනම තියෙනවද නිකන් ලොලිටා කොම්ප්ලෙක්ස් එක වගේ දැන් හෙඩ් වෙයි ලියුම් ලියලා ගණ දනුවක් තියෙනවද නිකන්. නෑ ඒක තමයි. පර්සනල් නෙවෙයි. මම ලොලිටා කොම්ප්ලෙක්ස් එක උනත් නරක දෙයක් කියලා කියනවා නෙවෙයි. මට එහෙම මෙහෙන් දැනෙනවනේ ඔබ නිකන් පොඩ් ලෙටර් හෙඩ් වල කෙල්ලන්ට ලියුම්. නෑ මම ලියුම් ලියලා තියෙනවා. ඔව්. ලියුම් 600ක් විතර ලියලා තියෙනවා. පාර්ලිමේන්තුවේ දැන් වෙන්න මාස 16 ලෙටර් හෙඩ්. කෙල්ලන්ට නෙමෙයි. ඒක තමයි වෙලා තියෙන්නේ. කෙල්ලන්ට කියලා ලියලා තියෙන්නේ. ලෝජි විතරයි. ඔය කෙල්ලකට නෙමෙයි ඕක ඔය කෙල්ලව ගැන මම දන්නෙත් නැහැ. මම ලිව්වේ අර ලහිරු මල්ලිට. උඹ ඉන්ටර්විව් කරද්දී මම ඒ ඉන්ටර්විව් එක බැලුවා. මම කිව්වේ මේ වගේ කතා තව 10ක් තියෙනවා මේ රටේ දුක්පත් දින ගැහණුන්ට. ඒ වෙනුවෙන් මේ ලියුම ලියන්නේ මේක ඒ ගැහණට දීපන් ඔබ පුළුවන් නම් කියලා. මූ ගිහිල්ලා ඒක දැම්මට ඌගේ YouTube එකේ. ඊට පස්සේ ඉතින් වටේ මට අර සර් කලින් කියලා ගහන්න ඉන්න සේනාව කොහොමද බලන් ඉන්නවනේ. මම යාට කියලා තිබුණේ ඔය කතාව අනිත් අයට දිරිමත්. මොකද සර් දැන් මම දැන් සර් ගැන කතා කරන්න ආවේ මේ මුලතිවි ප්‍රශ්නයක් ගැනනේ. දැන් සතියකට කලින් ඛේදවාචකයක දෝංකාරය අපිට ඇහෙනවා. හරි. එතනින්ම යහින්නේ. අපි සාකච්ඡාව නවත්තනවා. ඇයි දන්නවද මචං? මේ පොයින්ට් එක කිව්වා. ඒ කියන්නේ සුරේන් කාලයකට පස්සේ මාව හම්බ වෙන්න ඇවිල්ලා තියෙන අතරම මුලතිව් වල ප්‍රශ්නයකට. කවුරු හරි මේ YouTube එක බලන උන් අහයි මොකක්ද යකෝ සන්නත් එක්ක තියෙන ප්‍රශ්නේ මුලතිව් එක ගැන කතා කරන්නේ. හරිද? අර ප්‍රභාකරන්ගේ ශුක්‍රාණු තිබ්බ එකත් එක්ක සම්බන්ධයක්ද දන්නෙත් නෑ. මොකක් හරි එකක් අලුත් එකක් හොයාගන්න. අලුත් එකක් හොයාගන්න. රයිට්? අපි සුරේන් ඇවිල්ලා ඉන්න මුලතිව් ප්‍රශ්නේ කතා කරන්න. මම හිතනවා මේ එහෙම ආවෙන් පස්සේ මම මගේ පැත්තෙන් සුරේන්ට තරන්න නෙවෙයි මම මුලතිව් වලට යන්නත් වෙනවා. thank you. අපි ඒක සාකච්ඡා කරමු. එහෙනම් අද ප්‍රෝග්‍රෑම් එක ඉවරයි. thank you සුරේන්. thank you much. thank you. thank you very much. thank you. thank you.